අයිබෝන් සුබුදෑසනක් වේවා. උදා වෙලා තිබෙන්නේ 23 වෙනි බදාදාව දෙසැම්බර් මාසේ. නත්තලට එන්නම ලං වෙනවා. නත්තල් සීතලත් පරිසරයේ වෙනසත් හොඳින් දැනෙන බවක් ඔබටත් දැනෙනවා ඇති කියලා අපි හිතනවා. උදෙන්ම අලුයමින්ම වැඩ පටන් ගන්න නිසා ඔබට මේ පත්තරවල විස්තර ඉදිරිපත් කරන්න ඒක හොඳට අපට දැනෙනවා. ඒ වගේම ඔබටත් දැනෙනවා ඇති කියලා අප විශ්වාස කරනවා. කාලගුණික දේශගුණික විපර්යාස වගේම මේ පාර නත්තල කියලා කියන්නේ වෙනදාට වඩා වෙනසක් ගන්න නත්තලක්. ඒක අපට පමණක් නෙවෙයි ලෝකයටම ඒ වෙනස් නත්තල පිළිගන්න සමරන්න ඒ ආකාරයෙන් නත්තල සැමරීම සඳහා බොහෝ දෙනා සූදානමින් ඉන්නේ. අපි ඒ අතරේ පුවත්පත් වාර්තා බැලීමේදී අද බොහෝ පුවත්පත්වල ප්‍රධාන සිරස්තලයම ලියවී තිබෙන්නේ අප ගත්තොත් එහෙම ලංකාදීප දිවයින මව්බිම අද ඊළඟට අරුණ දිනමින මේ ආදී පුවත්පත් සැලකීමේදී දිනමින පුවත්පතේ ප්‍රධානම සිරස්තලයේ වෙනත් කාරණාවක් වෙත ගමන් කරද්දී අනෙකුත් සෑම පුවත්පතකම වගේ ප්‍රධාන සිරස්තලයේම ලියවෙන්නේ මේ කාරණාව අරභයා. දරුවෙක් ලක්ෂ 1.5යි බිලිඳුන් 30ක් විකුණු ජාවාරමෙක් අත්අඩංගුවේ. මොරටු ජාවාරම්පොළ වටලද්දී ගැබිනියෝ 12ක් මව්වරු 5ක් බිලිඳෝ 3ක් ඉඳලා. මේ රටේ කිසිදාකවත් නොඇසූ ඇතැම් දේවල් දැන් අහන්නට දකින්නට ලැබෙනවා. අපි මෙහෙම පුවත් වාර්තා ඉදිරිපත් කරනකොට මේ ප්‍රවෘත්තිය කන වැකෙනකොට ඇස් දෙකට පේනකොට අපේ වැඩිහිටියෝම හිතනවා ඇති මේ වගේ රටක්ද ඒ කාලේ තිබුණේ එහෙම රටකද අද අපි මේ ඉන්නේ කියලා. කෙසේ වෙතත් මේ රට අපි ලෝකෙන් හුදකලා වුණු රටක් නෙමෙයි ලෝකයන්කුත් රටවල් එක්ක ගනුදෙනු කරන රටක් බවට පත් වෙනකොට එන්නෙන්නම ලෝකයට විවෘත වෙනකොට ලෝකයෙන් අපිට අරගෙන තියෙන්නේ මොනවද ලෝකෙන් අපි ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද කියන එක පිළිබඳව බැලීමේදී මේකත් ලෝකේ ක්‍රියාත්මක වෙන තවත් එක් ක්‍රමයක්. ඒවත් අපේ රටට ඇවිත් තිබීම කනගාටුවට කරුණක්. බේබි ෆාම් කියන ක්‍රමය ලෝකයේ ඇතැම් රටවල තිබෙනවා. නමුත් ඒ පිළිගන්නා ක්‍රමයක් නෙවෙයි. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය අනුව සාපරාධී අපරාධයක් බවට මේ ක්‍රියාව පත් වෙනවා. මේ පුවත් වාර්තා අතර අපට දකින්නට පුළුවන් මව්බිම පුවත් වාර්තාවක සඳහන් වෙනවා අතවරයටපත් ගැබිනි මව්වරුන්ගේ ළමයින් විකුණාගෙන කෑ Facebook කෙරුමා අල්ලයි. පසුගිය මාස 6ට දරුවන් 43ක් විකුණලා සහාය දුන් අයටත් වැඩ වරදී. වටලද්දී ළමයින් ගන්න කාන්තාවන් 12කුත් ඉඳලා. මොහු කරන්නේ අතරමැදියකු විදියට හිඳමින් මේ පත්තරේ සඳහන් වෙන ආකාරයටම යම් අතවරයන්ට ලක්වුණු විවිධ ගැටලු වලට මුහුණ පාලා සිටින මව්වරු හඳුනාගෙන ඒ අයක ගිවිසුම් ගත වෙලා එයාගේ දරුවෝ ලබාගෙන ඒ දරුවෝ තුන්වන පාර්ශවයක් වෙත අලෙවි කිරීම තමයි ඔහු සිද්ධ කරන්නේ. ඉතින් මේ පිළිබඳව අද දිවයිනත් වාර්තා කරනවා අලුත උපන් බිලිඳුන් 30ක් විකුණු තැරවකරු අල්ලයි ප්‍රසූතියට සූදානමින් මොරටුවේ නිවසක සිටි මව්වරු 11ක් පොලිස් බහරයට. පමණක් නෙවෙයි මේ පුද්ගලයා තමන්ගේ ජාවාරම සඳහා යොදා ගන්නා ගැබිනි මව්වරු වෙනම ආරක්ෂිත නිවාසයක තබාගෙන මේ කටයුත්ත කළා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. සෑම පුවත්පතක්ම මා මුලින් සඳහන් කළා වගේම මේ කාරණා වාර්තා කරද්දී අරුණත් කියන්නේ එක් දරුවෙක් ලක්ෂ ඔවුන් කියන්නේ ලක්ෂ 2.5යි කියලා තවත් පත්‍රයක 1.5යි කියලා තිනු කොහොම වුණත් කීයට හරි දරුවන් විකිණීමේ ජාවාරමක් මේ. දැනට 43 දෙනෙකු විකුණලා කියලත් ඔවුන් මෙලෙස වාර්තා කරනවා. දරුවන් අලෙවි කළ අය කතරංගුවට දරුවන් 30 දෙනෙකු පමණ අලෙවි කර ඇති බව හෙළිවේ. දණ්ඩ නීති සංග්‍රහයේ 360 වගන්තියට අනුව මේ මිනිස් ජාවාරමක් පොලිස් මූලස්ථානය නිවේදනය කරන බව අද පුවත්පත වාර්තා කරනවා. කොමුණත් පුවත්පත් කීපෙම මේ පිළිබඳව වාර්තා තිබෙන නිසා අපි මෙන්න මේ වාර්තාවට අවධානය දෙමු. අද පුවත්පත අද ගෙනෙන වාර්තාව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාත් මාධ්‍යයට මේ පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරනු ලැබුවා. කලක මුළුල්ලේ සිදු වුණු මේ ජාවාරම පිළිබඳව විශේෂයෙන් Facebook සමාජ ජාලය තුලින් තමයි මේ බොහෝ මව්වරු හඳුනා ගැනීම සිදු කරලා තිබෙන්නේ කියලාත් තොරතුරු වාර්තා වෙනවා. මෙය මා හිතන්නේ හොඳ නිමිත්තක් අපිට මේ සමාජ ජාලා මාධ්‍ය පිළිබඳව අවධානය තවදුරටත් යොමු කරන්නට. ඒ පමණක් නෙවෙයි පසුගිය දිනවල අපට
අහන්නට ලැබුණා නයිජීරියානු කණ්ඩායමක් කොටිපති කාන්තාවන් රවට්ටලා එයාගෙන් කෝටි ගණන් මුදල් ජාවාරම් කිරීම මේ Facebook සමාජ ජාලා තුලින් හඳුනාගෙන Facebookම වෙන්නට ඕනේ සමාජ ජාලා මාධ්‍ය තුලින් දැන හඳුනා ගැනීම වුණාට පස්සේ සිද්ධ වෙන ජාවාරම් බොහෝමයක් මේ රටේ දැනට ක්‍රියාත්මකයි. ඉතින් ඒ නිසා ඒවට හසු නොවි හිඳීමේ වගකීම සහ ඒවයින් ගැලවි මේවායේ රැඳී සිටීමට හැකියාවක් උදා කර ගැනීම මම හිතන්නේ ඔබ කාටත් වැදගත් වෙන කාරණාවක්. ලංකාදීපයේ මෙන්න අද ප්‍රධාන සිරස්තලයේම මේ වාර්තා කොට තිබෙන ආකාරය දැන් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟට මේ පුද්ගලයාගේ ඡායාරූපයක් සහිතව යම් ආකාරයක හඳුනා ගැනීමකට පහසුවෙන් හඳුනාගත නොහැකි ආකාරයෙන් ඔහු සැකකරුවෙක් දැනට. ඉතින් ඒ නිසා අද මව්බිම පුවත්පත වාර්තාවක් ගෙනෙනවා. මා මුලින් ඉදිරිපත් කළ වාර්තාව අතවරයටපත් ගැබිනි මව්වරුන්ගේ ළමයින් විකුණාගෙන කෑ Facebook කෙරුමා අල්ලයි කියලා. යම් යම් පාර්ශවවලට තර්ජන ගර්ජනත් කරමින් මොහු මේ ව්‍යාපෘතිය කරගෙන ආවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් දැන් ඔහු නීතිය බහරේ ඉන්නේ. ඊළඟට අපි තවදුරටත් වෙනත් කාරණා කීපයකට අවධානය යොමු කරන්නට ඕනේ. යතරේ නැවත වතාවක් මේ කොරෝනා වසංගතයේ වෛරසය පිළිබඳව ලෝකයේ අවධානය දැඩිව දිනා ගන්නට සමත් කාරණාවක් බවට පත් වුණා. බ්‍රිතාන්‍යය තුල මෙතෙක් හඳුනා නොගත් ප්‍රභේදයක් ව්‍යාප්ත වීම නිසා. අපි රටක් විදියට යනුව කුමක්ද ගන්න ක්‍රියාමාර්ගය කියන එක මව්බිම වාර්තා කරනවා. ලංකාවත් බ්‍රිතාන්‍ය ගුවන් ගමන් නවතයි කියලා. ලෝකේ බොහෝ රටවල් මේ සිදුවීම වාර්තා වීමත් එක්ක බ්‍රිතාන්‍ය ගුවන් ගමන් තම රට තුළට පැමිණීම වැළැක්වීමට කටයුතු කරන ලබුවා. ඒ මොහොතේ සිටම ශ්‍රී ලංකාවත් එලෙස පියවර ගන්නවා මේ බ්‍රිතාන්‍ය ගුවන් ගමන් වැළැක්වීම පිළිබඳව ආරක්ෂිත පියවරක් විදිහට. ඒ ගැන අද පුවත්පතත් වාර්තා කරනවා. බ්‍රිතාන්‍යයේ සිට මගීන් රැගෙනීම తాවකාලිකව නවතයි කියලා සඳහන් කරනවා. ඉන්පස්සේ අපි බලමු අරුණ පුවත්පත මොනවද කියන්නේ? නව කොවිඩ් වෛරසය එංගලන්තෙන් එන අයට ලංකාවේ දොර වහයි. එන්නත ගැන සම්බන්ධීකරණයට ලලිත ඒ වෙනත් කාරණාවක්. ඒ වෙතත් අපි අවධානය දෙන්නට ඕනේ. දිවයිනත් වාර්තා කරනවා ශ්‍රී ලංකාවත් බ්‍රිතාන්‍ය ගුවන් ගමන් තහනම් කරයි. ඒ සමගම තවත් මේ කොරෝනා වසංගත තත්ත්වයට අදාළ යම් යම් කාරණා කිහිපයක්ම අද අපට දිවයින පුවත්පතේ මේ පුවත සමග දකින්නට පුළුවන්කම තිබෙනවා. මේ බ්‍රිතාන්‍ය ගුවන් ගමන් නැවතීම පිළිබඳ කාරණාවත් එක්ක අපි අවධානය යොමු කරන්නට ඕනේ. දැනට මේ පිළිබඳව තිබෙන තොරතුරු පිළිබඳව සොයා බැලීමේදී මේ ප්‍රභේදය PCR පරීක්ෂණවලටත් හසු නොවන බවක් තමයි දැනට තොරතුරු වාර්තා කරන්නේ. ඉතින් ඒ නිසා තමයි මෙහි භයානක භාවය වැඩි. හැබැයි අද මව්බිම පුවත්පත වාර්තා කරනවා අපි බ්‍රිතාන්‍ය ගුවන් ගමන් නවත්වන්නට රටක් විදිහට කටයුතු කළාට තීන්දුව ගත්ත ප්‍රමාද වැඩි කියලා. තීන්දුව ප්‍රමාද වැඩි දැනටමත් යානයක් ඇවිත් ලංකාවේ කොරෝනා පැතුරුනේ මෙවැනි ප්‍රමාද තීන්දුව නිසා. සමගි ජනබලවේග රණ වික්‍රමරත්න සමගි ජනබලවේග මන්ත්‍රීතුමා උපුටා දක්වමින් තමයි මේ පුවත වාර්තා කරන්නේ. අද මව්බිම පුවත්පත දැනටමත් අපි ප්‍රමාදයි. අපිට මතක් වෙනවා මුල් වටේදී ගුවන් තොටුපළ වසා දැමීම සඳහා රාජ්‍ය ප්‍රමාද වූ බවට බොහෝ ක්ෂේත්‍රවල දැඩි කතා බහට ලක් වුණා. ඒ වගේම දේශපාලන ලෝකයේ දැඩි කතා බහට ලක් වුණා. අපි ප්‍රමාද වුණා වැඩි කියලා. දැනට කියන්නේ මේ කාරණාව පිළිබඳවත් අපි යම් ප්‍රමාදයක් තිබෙනවා කියලා. අපේ රටේ පළවෙනි වටේට වඩා දෙවෙනි වටේ තත්ත්වය ඉතාම උග්‍ර වුණා. මේ වෛරසය ලංකාව තුළට යම් ආකාරයකින් ඇතුළු වුණොත් මේ වන විටත් රටවල් කීපයකට මේ වෛරසය ව්‍යාප්ත වෙලා අවසానයි. ලංකාවට ඇතුළු වුණොත් තත්ත්වය සෑහෙන බරපතල වන්නට පුළුවන්. ඊළඟට දිනමින පුවත්පතට අපි අවධානය දීමේදී සඳහන් වෙනවා කොවිඩ් එන්නත ගැන විමසා තීරණයක් ගන්න සම්බන්ධීකරණය ලලිත් වීරතුංගට. ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතාව පත් කොට තිබෙනවා. මේ කොවිඩ් එන්නත ගෙන්වීම පිළිබඳව දිනපතාම වගේ ජනාධිපතිවරයා සහ මේ අදාළ අය අංශ ප්‍රධානීන් සමග සාකච්ඡා නිරන්තරව පැවැත්වෙනවා. ඒ සාකච්ඡාවලදී එන්නත ගෙන්වීම පිළිබඳව සාකච්ඡා ඊයේ දවසේදී ටිකක් දැඩිව පැවැත් වූ බව තමයි දැනගන්නට ලැබෙන්නේ. ඒ අනුව එන්නත ගෙන්වීමේ කාර්ය විදේශ රටවල් සහ ඊළඟට ලෝක සෞඛ්‍ය සංවිධානය සහ මෙරට සෞඛ්‍ය බලධාරීන් අතර සම්බන්ධීකරණය කිරීමේ කාර්යභාරය එහි බලය වගකීම ලලිත් වීරතුංග මහතාට පැවරුණු බව තමයි ඒ අනුව
අනුව සඳහන් වෙන්නේ. කෙසේ වෙතත් ඇමරිකාවේ ෆයිසර් එන්නත පිළිබඳව ඊතරම් අවධානයක් ශ්‍රී ලංකාව තුළ නොමැති බවකුත් මොකද ඒ එන්නත මෙරට ගබඩා කර ගැනීම මෙරට පවත්වාගෙන යාම පිළිබඳව ගැටලුවක් පවතින නිසා රුසියාවේ එන්නත හෝ එම නැත්නම් ඔක්ස්ෆර්ඩ් සරසවියේ එන්නත චීනයේ මේ ආදී අනෙකුත් රටවල එන්නත් පිළිබඳව වැඩි අවධානයක් යොමු වෙලා තිබෙන බව තමයි සඳහන් කරන්නේ. ඒ අතරේ අපි දකිනවා දිනමින පුවත්පතේම ඒ පුවතත් එක්කම කොවිඩ් සමග සටන් වදින රාජ්‍ය පෞද්ගලික සේවකයන්ට විරු අභිමාන් දෙවැනි අදියර ඇරඹෙයි මරණයකදී රුපියල් ලක්ෂයක් දැඩි සත්කාර දීමනාව දිනකට රුපියල් 2000ක් රෝහල්ගත වීමකදී දිනකට රුපියල් 1000ක් විරු අභිමාන් කොවිඩ්-19 රක්ෂණාවරණයේ දෙවන අදියර ආරම්භ කරමින් රක්ෂණාවරණ සහතිකයේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සභාපති ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතා අතින් ජනාධිපති කාර්යාලයේදී ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන් වූ අවස්ථාව මුල් පුරවැසියාට මුලින් පිළිගැන් වූ අවස්ථාව තමයි අද අපි මේ දකින්නේ දිනමින පුවත්පතේ වගේම මා කලින් ඉදිරිපත් කළ පුවතත් මම හිතන්නේ මේ සමගම අපට බලන්නට පුළුවන් ලලිත් වීරතුංග මහතා මේ කොවිඩ් එන්නත ගෙන්වීම පිළිබඳව සම්බන්ධීකරණයේ ප්‍රධානියා ලෙස පත් කිරීම පිළිබඳව ඊළඟට අපි දකින සුවිශේෂ තවත් පුවතක් තිබෙනවා මව්බිම පුවත්පතේ ශ්‍රී ලංකාවට කොවිඩ්-19 එන්නත සපයන අතර පරිපාලනයට සහාය දෙනවා. එක්සත් ජාතීන්ගේ නියෝජිතයෝ අගමැතිට සහතික වෙති. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවක් පැවැත්වුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් මේ ආදී නියෝජිතයින් සමග විදේශීය නියෝජිතයින් සමග එහිදී එකගතාවයකට ලැබිලා තිබෙනවා එක්සත් ජාතීන්ගේ සහාය ශ්‍රී ලංකාවට එන්නත ලබා ගැනීම සඳහා උපරිමයෙන්ම ප්‍රදානය කිරීම සඳහා මේ වගේ තවත් සුවිශේෂ වූ කාරණා ගණනාවක් අපට දකින්නට පුළුවන්කම තියෙද්දි පුවත්පතෙන් පුවත්පතට තවදුරටත් උපුටා නොගත් කාරණා කිහිපයක් වෙත ගමන් කරන්නට බලාපොරොත්තු වෙනවා. නිරෝධායන ඇඳරි නීතිය පැනවීමක් හෝ සංචරණ සීමා කිරීමට බලාපොරොත්තුවක් නැහැ. යුද හමුදාපති ලුතුනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා උපුටා දක්වමින් අද ගෙන එන වාර්තාවක් බොහෝ දෙනා ප්‍රශ්න කරන කාරණාවක් තමයි මේ එන ඉදිරි දවස් ටිකේ ඇඳරි නීතිය දායිද සීමා පනවයිද උදකලා කරයිද මොකක් වේද කියන එක පිළිබඳව බොහෝ දෙනා සැක සංකා සහිත වෙන්නේ අපේනුත් යම් විමසීම් කරනවා. කෙසේ වෙතත් අපිට කියන්නට තිබෙන්නේ මේ යුද හමුදාපතිවරයා උපුටා ගනිමින් කරන වාර්තාවම තමයි එතුමා ප්‍රකාශ කරන්නේ දැනට එහෙම කිසිම තීරණයක් අරගෙන නැහැ කියන එක. නමුත් බොහොම පැහැදිලිව අපි අවබෝධ කරගත යුතු කාරණාවක් මෙතනදී තිබෙනවා. විශේෂයෙන් සංචාරණ සීමාවන් පිළිබඳව මේ ලැබුණු නිවාඩුව වෙනත් නිවාඩු වලට වඩා බැලුවාම බොහොම හොඳ නිවාඩුවක් බව පේනවා. හැබැයි ඒ වුණාට වෙන කාලවල වගේ අපිට මේ නිවාඩුව රිසිසේ ගත කරන්නට පුළුවන් කමක් නැති බව අවබෝධ කර ගැනීම ඉතාම වැදගත්. ඒ නිසා සෞඛ්‍ය බලධාරීන් සෞඛ්‍යාංශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊළඟට වසංගත රෝග විද්‍යාංශ ප්‍රධානියා මේ ආදී සෑම දෙනෙකුම ඉල්ලා සිටින්නේ පුළුවන් තරම් විශේෂයෙන් බස්නාහිර පළාතෙන් පිටව නොයන ලෙස මේ දින කිහිපයේදී බස්නාහිර පළාතින් පිටවීමට කටයුතු කරන්න එපා කියන එක තමයි බොහොම කාරුණිකව කරන ඉල්ලීම් බවට පත් වෙලා තියෙන්නේ. ඔබ යන්නේ අම්මා තාත්තා බලන්න ගම්බිම්බලට වෙන්නට පුළුවන් යන්න සූදානමින් ඉන්නේ යන්න අදහසින් ඉන්නේ. හැබැයි ඒ අයවත් අනතුරේ හිලබින් අනතුරකට අතවනන්නේ නැතුව පුළුවන් තරම් මෙහිම රැඳී සිටීමට කටයුතු කිරීම වඩාත් යෝග්‍යයි කියන එකයි කියන්නේ හැකිතාක් ආරක්ෂිතව. ඒ අතරේදී විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ පිටවෙන පුළුවන් තරම් දෙනෙක් PCR පරීක්ෂණ ඊළඟට විශේෂයෙන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් තිබෙනවා. අධිවේගී මාර්ගවල මේ ආදී පිටුම් සියල්ලම පාහේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදු කිරීම සඳහා කටයුතු කරමින් සිටින්නේ සෞඛ්‍ය අංශ මේ වන විට. ඔය අතරේදී මරණ සංඛ්‍යාවත් 183 දක්වා ඉහළ යන අවසාන වශයෙන් ඊයේ රාත්‍රී වාර්තා වෙන මරණ දෙකත් එක්ක එහි සිටියා මහරගම අපේක්ෂා රෝහලෙන් IDH රෝහල වෙත මාරු කර අවුරුදු 15ක පමණ දරුවෙක් පිළිකා සාධිතව සිටි දරුවෙක් නියුමෝනියා තත්ත්වයට පත්වීමත් එක්ක කොවිඩ් නියුමෝනියා තත්ත්වයට පත්වීමත් එක්ක ඒ දරුවා මිය ගොස් තිබුණේ යනුව 183ක් දක්වා මියගිය සංඛ්‍යාවත් ඉහළ යනවා. එයත් ක්‍රමානුකූලව 200ට ආසන්න වෙමින් තිබෙනවා. ඒ වගේම ආසාදිතයින් සංඛ්‍යාවත් එන්නම ඉහළ යන ස්වරූපයකුත්. හැබැයි ඒ අතරේ රටක් විදියට අප යම් සාර්ථකත්වයකුත් මෙහි පෙන්눔 කරනවා සුවවීම පැත්තෙනුත් ඊටම හොඳ ප්‍රමාණයක් සුව වූ ප්‍රතිශතයේ විදියට දක්වන්නට පුළුවන්කම තිබීම මත. ඊළඟට අපිට දකින්නට පුළුවන් යම් පුවත් වාර්තා කීපයකට අවධානය යොමු කරමු. අද පුවත්පතේ වගේම අනිකුත් පුවත්පත්වල තිබෙනවා මේ කෑගල්ලේ ධම්මික මහතා විසින් නිෂ්පාදනය
නිෂ්පාදනය කරන ලද ආන්දෝලනයට තුඩු දුන්නු පැණිය සඳහා ආයුර්වේද සූත්‍ර කමිටුවේ අනුමැතිය හිමි වූ බව දැක්වෙන පුවතක්. එය අද පුවත්පතත් වාර්තා කරනවා ධම්මික පැණියට සූත්‍ර කමිටුවේ අනුමැතිය. ආචාර ධර්ම කමිටුවක් මගින්ද අනුමත කිරීම අවශ්‍යයි සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ උපුටා දක්වමින් පුවත්පත මේ වාර්තාව ගෙනෙන්නේ. රමේෂ් පතිරණ අමාත්‍යතුමා සඳහන් කරන්නේ සූත්‍ර කමිටුව ආයුර්වේද සූත්‍ර කමිටුව මගින් නිර්දේශයක් ලබා දුන්නාට මේක බටහිර වෛද්‍ය ක්‍රමයේ මගිනුත් පිළිගන්නට ඕනේ. ඒ නිසා රටේ පොදු පිළිගැනීමක් ලැබීම සහ ඒ සම්බන්ධ විශේෂඥතාවයක් ඇති කමිටුවල මණ්ඩලවල පිළිගැනීමට ලක්වීම වැදගත් වන කාරණාවක් කියලා ඖෂධයක් ලෙස භාවිත කිරීම සඳහා කෙසේ වෙතත් ආහාර අතිරේකයක් ලෙස මෙය භාවිත කිරීම පිළිබඳව තමයි මුලිනුත් අවධානය යොමුනේ. ඊළඟට අපි එතුමාම අවධාරණය කළ තව කාරණාවක් දකිනවා. මොකද මේ පිළිබඳවත් සමාජ ජාල මාධ්‍ය තුලේම දැඩි කතාබහක් ඇති වුණා. ඇත්තටම මෙහෙම දෙයක් කරන්න යනවාද කියන එක පිළිබඳව කොවිඩ් ආසාදිත මලසිරුරු බුහුම දානය කිරීමට මාලදිවයිනට යැවීමට කිසිදු තීන්දුවක් ගෙන නැහැ. සම කැබිනට් ප්‍රකාශකවරයා උපුටා දක්වමින් එලෙස වාර්තා කරන හැබැයි මුලින් නම් කියුනේ මාලදිවයින් රජය සමග වෙනි සාකච්ඡාවක නිරත වී ඇති බවක් මේ රට රාජ්‍ය. නමුත් දැන් එය ප්‍රතික්ෂේප කරමින් රජය අදහස් දක්වනවා. රජය වෙනුවෙන් කැබිනට් ප්‍රකාශක සම කැබිනට් ප්‍රකාශකවරයා විදිහට වෛද්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අදහස් දක්වනවා. ඒ සමගම අපි තවදුරටත් මේ පුවත් වාර්තා අතර ඇතැම් විට ඇතුල් පිටු වාර්තා අතර තිබෙන්නට පුළුවන්. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලි රබුක්කල්ල මහතා අවධාරණය කරන්නට සිදු වුණ එතුමාට සමාජ මාධ්‍ය ලියාපදිංචියක් පිළිබඳව පැතිර යන පුවත අසත්‍යයක් මේ පැතිර යන තොරතුරු පිළිගන්නට එපා කියන එකයි එතුමා ඉල්ලීමක් කරන්නේ. විශේෂයෙන් විදේශගතව සිට මෙහෙයුම් කරන අය ලියාපදිංචි කළ යුතුයි. විදේශයන්හි සිට මෙහෙයුම් කරන්නන් ලියාපදිංචි කරනවා නම් කරන්නට ඕනේ කියන එකයි කියන්නේ. හැරුණාම දේශීය වශයෙන් මේ සමාජ ජාල මාධ්‍ය පරිශීලනය කරන්නන් ඒ ඩිජිටල් වේදිකාවන් පරිහරණය කරන්නන් ලියාපදිංචියේ සඳහන් නොවේ කටයුතු කරන්නේ කටයුතු කරන්නේ අර ආකාරයෙන් පරිහරණය කරන්නන් කියන එක තමයි අදහස බවට පත් වෙලා තියෙන්නේ. හැබැයි දැඩි විරෝධයක් සමාජ මාධ්‍ය තුලින්ම මේ පිළිබඳව ජනිත වීමත් එක්ක තමයි අමාත්‍යතුමාට මේ පැහැදිලි කිරීම කරන්න උනේ. අමාත්‍යතුමාගේ පැහැදිලි කිරීම වෙනත් ආකාරයකින් ගනිමින් මෙය පළ කිරීම නිසා සිදු වූ තත්ත්වයක් විදිහට තමයි නැවත නිකුත් කළ නිවේදනයේ සඳහන් වුණේ. ඒ සමග අපට දකින්නට පුළුවන් අයහපත් කාලගුණය නිසා 7317ක් පීඩාවට පත් වෙලා තිබෙනවා කියලා. ඇතැම් ජලාශවල වාන්දුරුටු විවෘත කරන්නට මේ වෙලාවේ සිද්ධ වෙලා තිබෙනවා. කලාවැබ මේ ආදී වැව් ජලාශවල ඇතැම් ඒ වාන්දුරුටු විවෘත කරන්නට මේ වෙලාවේ සිද්ධ වෙලා තිබෙනවා. අයහපත් කාලගුණයේ බලපෑම නිසා දිස්ත්‍රික්ක 10කට පමණ පහුගිය කාලේ දැඩි ලෙස වර්ෂාපතනය පැවතියා. එහි ප්‍රතිඵල විදියට තමයි මේ තත්ත්වය දකින්නට පුළුවන්කම තිබෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයේ නිවත් වී සජප සමග එක්වීමේ සූදානමක් නැහැ. දුවන කෝච්චිවලට බෙල්ල තැබීමේ අවශ්‍යතාවක් නැහැ. එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතයි මේ කියන්නේ දුවන කෝච්චිවලට බෙල්ල තියන්නේ නැහැ කියලා දැඩි ලෙස කතා බහක් තියෙනවා. මොකද එක පැත්තකින් සමගි ජන බලවේගය සංවිධාන කටයුතු සිදු වෙනවා, පුළුල් කිරීම සිද්ධ වෙනවා කියලා කියනවා මේ ඉදිරි දිනවලදී. එහෙම තියෙද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ආණ්ඩුවේ ඉවත් වීමේ සූදානමක් ගැන දේශපාලන ආරංචි මාර්ග කියවෙනකොට මේ දෙක ගලපාගෙන ඇතැම් අය මේ වන විට අර්ථකථනය කරගෙන තිබෙනවා. එහෙම නැත්නම් එළඹුමකට ඇවිත් තිබෙනවා. මේ සූදානම් වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගි ජන බලවේගයත් එක්ක සන්ධානගත වෙන්නද කියලා. ඔය අතරේ බීමත් රියදුරන් පරීක්ෂා කරන කට්ටල 1,30,000ක් පොලිසිය වලට තේරෙන විදිහට කිව්වොත් බැලුම් 1,30,000ක් මේ බැලුම් පුම්බන ක්‍රමේ එදා ඉඳලම අනුගමනය කරන ක්‍රමය තමයි බීමත් රියදුරන් අල්ලන්න මෙරට. ඉතින් එවැනි කට්ටල 1,30,000ක් පොලිසිය වලට ලබා දෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. විදේශගත ශ්‍රමිකයන් මාරු කරන සෑම ඩොලරයකටම වැඩිපුර රුපියල් 2ක් ලබා දීම පිළිබඳව අවධානය යොමු වෙලා තිබෙනවා. ජාතික මානසික සෞඛ්‍ය ප්‍රතිපත්තිය 2030 දක්වා ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා කියලත් මෙහි සඳහන් වෙනවා. ඒ අද පුවත්පතේ අපි තාම ඉක්මනින් තවත් පුවත්පත් කීපයකට අවධානය දෙමු. ඇත බොහෝ වෙලාවට අද දවසේ අපිට දකින්න ලැබෙන එකම කාරණා තමයි සෑම පුවත්පතකම වගේ වාර්තා වෙලා තිබෙනවා. මාස කිහිපයක් යනතුරු සිරිපා වන්දනා වෙපා දිසා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනතාවගෙන් ඉල්ලයි. මේ කාරණාව පිළිබඳව අපි සියුම්ව සිතා බලා තේරුම් ගත යුතු කාරණාවක් කියලා අපි විශ්වාස කරන බොහෝ සදහැවතුන් අතිමහත් බැතියෙන් යන වන්දනා ගමනක් මේක. ඉතින් නමුත් මේ කාලවකවානුව පිළිබඳව අවධානය යොමු කරලා පවතින තත්ත්වය පිළිබඳව අවබෝධ කරගෙන මුල් කාලේ
විශේෂයෙන් සිරිපා වන්දනාව යෙදෙන්න එපා කියලා කාරුණික ඉල්ලීමක් බැතිමතුන්ගෙන් තිබෙන්නේ. ශ්‍රී ලංකන් කේටරින් සේවක 47කට කොරෝනා. ශ්‍රී ලංකන් කේටරින් ආයතනයේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාම පිළිබඳවත් ලංකාදීප පුවත්පත ලෙස වාර්තා කරද්දී ඇමරිකා ජනපති ප්‍රසිද්ධියේ කොවිඩ් එන්නත විදගනී. ඇමරිකා එක්සත් ජනපදයේ තේරිපත්තු අභිනව ජනාධිපතිවරයා ජෝ බයිඩන් මහතා මෙලෙස කොවිඩ් එන්නත විදගත්තු ආකාරයේ ඡායාරූප සහිතවාද වාර්තා කර තියෙද්දී මෘතදේහ ආදාහනයෙන් රජයේ එක් ජනවර්ගයක ආයිතීන් පාගා දමනවා කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රකාශයක් සමග මුස්ලිම් මෘතදේහ භූමදානයට ඉඩදීම පිළිබඳව සලකා බලනවා කියලා ඇමති රමේෂ් පතිරණ කියන කතාවකුත් අද අපට ලංකාදීපේ දකින්නට පුළුවන්කම තිබෙනවා. අපි අනිකුත් පුවත්පත් වෙතත් අවධානය යොමු කරමු. ඉතාම ඉක්මනින් කාරණා කීපයක් වෙත දේශපාලනඥයින්ට සහ ඥාති හිතවතුන්ට අලුතෙන් වැලි පස් බලපත් නැහැ. ඇමති අමරවීරගෙන් උපදෙස්. අමරවීර අමාත්‍යවරයා ඉතාම වැදගත් ප්‍රකාශයක් කරනවා. ඇතම් අය මැති සභයට එන්නේ මේ බලපත්‍ර පවුලයට ලබා ගන්නට කියලා. ඒ තාමත්ම බරපතල කාරණාවක් සහ ගැටලුවක් විදිහට දක්වනවා. අපි විරාමයටත් යන්න ඕනේ. දවසේ පිළිසඳරත් බලාපොරොත්තු වෙනුයි අපි ඉන්නේ. ඔබත් බලාපොරොත්තු වෙන බව දන්නවා. ඊළඟට තියෙනවා ශ්‍රී ලංකාවට පාඩු වන ආකාරයට නැගෙනහිර ජැටිය දීමට හැදුවොත් ජානීපේ විරුද්ධයි. අමාත්‍ය විමල් වීරවංශ කියනවා තමනුත් විරුද්ධ වෙනවා කියලා රටට වරාය අධිකාරියට අවාසියක් වන ආකාරයෙන් යම් ගනුදෙනුවක් වරාය තුල සිදු වෙනවා නම් මේ ආකාරයෙන් අපට බොහෝ පුවත් වාර්තා දකින්නට පුළුවන්. ගහකොළ ආරක්ෂා කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම නීති සකස් විය යුතුයි කියලා අගරදු ගුරු හිමිපාණන් කියනවා. මව්බිමේ තියනවා, දිනමිනේ තියනවා. අසරණ පවුල් වලට උදව් කරමින් දිලිදුන් සමග නත්තල සමරන්න කියලා අගරදු ගුරු හිමිපාණන් කරන ඉල්ලීමක් අද දවසේ මෙලෙස දකින්නට ලැබෙනවා. එමනම් මේ පුවතත් එක්ක අපි විරාමයක් කරා ගමන් කරමු. විරාමයට පෙර ආතුව සඳහන් කරන්නට තිබෙන්නේ අපි ආරම්භයේදී උපුටාගත්තු පුවත යලි සිහිපත් කරමින් ළමයිනුත් විකුණගෙන ව්‍යාපාර කරන තරමට ඇතමුන් මේ රටේ එවැනි තැනට පත් වෙලා නම් ලෝකයෙන් එන හැම හුලඟකටම ගෙට ඇතුල් වන්නට ඉඩ නොදී ජනේලයෙන් ගෙදර තියෙන දේවල් ගහගෙන යන්නට ඉඩ නොදී අපි රැකෙමු. ඒ වගේම අපේ සංස්කෘතිය අපි ආරක්ෂා කරගෙන ආපු අපේකම රැකගන්න කටයුතු කරමු කියන ආදරණීය ඉල්ලීමත් එක්ක විරාමයක් අරගෙන අපි එන්නම් දවසේ පිළිසඳර සමග. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.